මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න හදන්නේ 2020 අවුරුද්දේ 3 වෙනි වාර විභාගය සඳහා බස්සාහිර පළාත දුන්න පේපර් එක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි A කොටස. හරි. පුතේ මේකේ අපිට කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. මෙන්න මේ කෙටි ප්‍රශ්න 25ටම අපි උත්තර ලියන්න ඕනේ. එතකොට අපිට මේකෙදි හම්බෙලා තියෙන පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම එකක් හම්බෙලා තියෙනවා. පුද්ගලයෙක් රුපියල් 2000ක මුදලක් 107ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරනවලු. එහෙමනම් මෙයා වාර්ෂික පොලි අනුපාතිකයේ 107යි රුපියල් 2000ක මුදලක් තමයි බැංකුවක තැන්පත් කරන්නේ. පළමු වර්ෂයේ අවසානයේ මෙම මුදල සඳහා ඔහුට හිමි වන පොලිය කොපමණද කියලා අපෙන් අහනවා. එහෙමනම් අපිට මෙන්න මේ 107ක වාර්ෂික සුළුපොලියක් කියන එකේ තේරුම තමයි අපි ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕනේ. 107ක වාර්ෂික සුළුපොලියක් කියන එකේ තේරුම අපි රුපියල් 100ක් නම් මේ බැංකුවේ තැන්පත් කරේ අපිට අවුරුද්දක් අවසානයේ වර්ෂයක් අවසානයේ හිමි වන පොලිය රුපියල් 7ක් කියන එක. ඒකනේ මේ 107ක වාර්ෂික සුළුපොලියක් කියලා කියන්නේ. එහෙමනම් අපිට ඒ ගාන හදන්න පුළුවන් අපි රුපියල් 100ක් තැන්පත් කරොත් අපිට රුපියල් 7ක පොලියක් තමයි හම්බෙන්නේ. එහෙනම් 100කට 7ක පොලියක් හම්බෙනවා නම් රුපියල් 2000ක් තැන්පත් කරොත් අපිට කීයක් හම්බෙනවද? එහෙනම් මේක සුළු කරපුවාම අපිට උත්තරයක් එනවා රුපියල් 140ක් කියලා. 4ක් 20 140යි කියලා අපිට එනවා. එහෙනම් මෙන්න මේ කියන පුද්ගලයා රුපියල් 2000ක මුදලක් 107ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ බැංකුවේ තැන්පත් කරපුවාම පළවෙනි වර්ෂයේ අවසානයේ යාට පොලිය හම්බෙනවා 140ක්. දැන් මෙතන අහන්නේ ඔහුට හිමි වෙන පොලිය කොපමණද? එහෙමනම් අපේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා සාධක සොයන්න කියලා අපිට ගාණක් දීලා තියෙනවා. ඒකේ දීලා තියෙන්නේ 4x වර්ග ඍණ 25 කියන ප්‍රකාශනය අපිට දීලා තියෙනවා. මෙන්න මේ ප්‍රකාශනයේ සාධක හොයන්න කියලා අපිට කියනවා. එහෙමනම් පුතේ අපි දන්නවා ඉස්සරෝම මේ දීලා තියෙන ප්‍රකාශනයක සියලුම පදයන් සඳහා පොදු සාධකයක් තියෙනවා නම් අපිට ඒ පොදු සාධකය ඉවත් කරගන්න පුළුවන්. හැබැයි අපි මෙන්න මේ 4x වර්ග කියන පදය සහ 25 කියන පදය ගත්තාම මේ දෙන්නටම පොදු වෙච්ච සාධකයක් මේකේ නැති බව අපිට පේනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා 4 සාධක ගත්තොත් 1 2 දැන් එක ඇත්තටම වැඩක් නැහැනේ අපිට. මොකද එක කියන කෙනා ඕනෑම කෙනෙක්ගේ සාධක විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් 2 4 තමයි මේ 4 කියන කෙනාගේ සාධක විදිහට අපිට හම්බෙන්නේ. අපි 25 කියන කෙනා ගත්තොත් අපිට එයාගේ සාධක විදිහට හම්බෙන්නේ 5යි 25යි. එහෙමනම් මේ දෙන්නට පොදු සාධක නැති හින්දා අපිට පොදු සාධකයක් ඉවතට ගන්නවා කියන දේ මේකෙදි කරන්න බෑ. හැබැයි පුතේ මෙන්න මෙතන ඍණ ලකුණක් තියෙන හින්දා අපිට මේ ප්‍රකාශනයේ වර්ග දෙකක අන්තරයක් විදිහට ලියා ගන්න පුළුවන් නම් අපිට මේක වර්ග දෙකක අන්තරයේ සාධක විදිහට මේ ගාන හදන්න පුළුවන්. දැන් මේක හදද්දි ගොඩක් ළමයි වරද්ද ගන්න එක තැනක් තියෙනවා පුතේ. වර්ග දෙකක අන්තරයක් කියපුවම ගොඩක් ළමයි ලියනවා 4x වර්ග ඍණ 25 වෙනුවට ලියනවා 5 වර්ගය කියලා. මම මේ යටට ලියන්නේ ඔයාලට මේක තේරුම් ගන්න ලේසි වෙන්න. එතකොට ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි 4x වර්ග කියන පදේ හැමම තියලා. මොකද ඒකේ වර්ගයක් පේන්න තියෙන හින්දා හිතනවා මේ 4යි x කියන, ඒ කියන්නේ 4 සහ x කියන ඉලක්කම් මේ පද දෙකේම වර්ගය තමයි මේ දීලා තියෙන්නේ කියලා. ඒ හින්දා යාලා හිතනවා 4x වර්ග ඍණ 25 වෙනුවට 5 වර්ගය කියලා ලියපුවාම මේක වර්ග දෙකක අන්තරයක් කියලා හිතනවා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. හේතුව තමයි මෙන්න මෙතන 4 වරක් x වර්ග කියලා තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ 4 කියන ඉලක්කමත් අපි වර්ගයක් විදිහට ලියන්න ඕන. කාගේ හරි වර්ගයක් විදිහට ලියන්න ඕන. එහෙමනම් අපිට පුළුවන් 4 කියන කෙනා ලියා ගන්න 2 වර්ගය x වල වර්ගය ඍණ 5 වර්ගය. අන්න එහෙනම් දැන් අපිට තියෙනවා 4 වෙනුවට 2 වර්ගයක් x වෙනුවට x වල වර්ගයක් ඒක දීලා තිබ්බ එකම තියෙනවා 25 වෙනුවට 5 වර්ගය කියලා තියෙනවා. එහෙමනම් අපිට දැන් මෙන්න මේ සම්පූර්ණ කෙනාට වර්ගය දාන්න පුළුවන් ඔය විදිහට පොඩි වරහණකුත් එක්ක. දැන් ඔන්න මේ විදිහට වරහණකුත් එක්ක වර්ගය තියනවා නම් මතක තියාගන්න මේ වරහණ ඇතුලේ ඉන්න දෙකේ ඉලක්කමට සහ x ට කියන දෙන්නටම මේ වර්ගය හිමි වෙනවා.
හැබැයි මේ අවස්ථාවේදී මේ වර්ගය හිමි වෙන්නේ x ට විතරයි. මේ හතර ඉලක්කමට මේ වර්ගය හම්බෙන්නේ නැහැ. හැබැයි මේ විදිහට වරහණක් එක්ක තියනවා නම් මේ දෙකේ ඉලක්කමට සහ x ට කියන දෙන්නටම මේ වර්ගය හිමි වෙනවා. එහෙනම් මෙතන පහේ වර්ගය හරි. දැන් ඔන්න අපිට හැදිලා තියෙනවා වර්ග දෙකක අන්තරයක්. එහෙනම් අපිට මෙයාගේ සාධක ලියන්න පුළුවන් 2x ඍණ 5 2x ඍණ 5 අනිත් එක්කෙනා 2x ධන 5. ඔන්න එහෙනම් අපි මේ දීලා තිබ්බ ප්‍රකාශනය වර්ග දෙකක අන්තරයක් විදියට හදාගෙන එයාගේ සාධක හොයලා තියෙනවා. හරි. ඊළඟට අපිට තුන්වෙනි ගාන මෙන්න මේ විදිහේ රූප සටහනකුත් එක්ක දීලා තියෙනවා. මේ රූප සටහනේ තියෙනවා ත්‍රිකෝණයක්. මේකේ එක කෝණයක් අංශක 75යි කියලා දීලා තියෙනවා. තව එක්කෙනෙක් අංශක x කියලා දීලා තියෙනවා. තවත් කෝණයක් අපිට අංශක 2x කියලා දීලා තියෙනවා. එහෙනම් මේකේ අපිට කියනවා රූපයේ දී ඇති තොරතුරු අනුව x කෝණයෙහි අගය හොයන්න කියලා. එහෙනම් අපි දන්නවා ප්‍රමේයක් විදිහට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180ක් වෙනවා කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ කියන x කෝණය ධන මේ කියන 2x කෝණය ධන මේ කියන අංශක 75 කෝණය එකතු වුනහම හැදෙනවා අංශක 180ක්. එහෙනම් ওই විදිහට අපිට සමීකරණයක් ලියා ගන්න පුළුවන් මෙන්න මේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව සමාන වෙනවා අංශක 180කට කියලා. එතකොට අපිට මෙන්න මේ සජාතීය බීජීය පද දෙක එකතු කරගන්න පුළුවන්. මෙතන ඇත්තටම 1x වගේ තියෙන්නේ. මෙතන 2x තියෙනවා. එහෙනම් 1x ධන 2x කියන්නේ 3x කියලා අපිට ප්‍රකාශනයේ සුළු කරගන්න පුළුවන්. ධන 75 සමානයි 180යි. එහෙනම් අපි 3x පදේ ඉතුරු කරගෙන ධන 75 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා ඍණ 75යි කියලා. එහෙනම් අපිට 3x සමානයි 105යි කියලා උත්තරයක් හම්බෙනවා. අපිට පුළුවන් දෙපැත්තම 3ෙන් බෙදලා x සඳහා අගයක් හොයන්න. එහෙනම් x සඳහා අපිට අගයක් එනවා අංශක 35යි කියලා. මේ 105 3ෙන් බෙදුනහම අපිට 35යි කියලා උත්තරයක් එනවා. හරි. ඕක තමයි අපේ තුන්වෙනි ගාන. ඊළඟට අපිට හතරවෙනි ගානේ දීලා තියෙනවා පහත දී ඇති අගයන් අතරින් වර්ගමූල 52හි පළමු සන්නිකර්ෂණය තෝරන්න කියලා. එතකොට හතරවෙනි ගානේ අපිට දීලා තියෙනවා වර්ගමූල 52හි පළමු සන්නිකර්ෂණයට අගය තෝරන්න කියලා. එතකොට අගයන් දීලා තියෙනවා 7.3 7.2 7.6 7.7 කියලා. අගයන් හතරක් දීලා තියෙනවා. එහෙනම් අපි දන්නවා මෙන්න මේ වර්ගමූල 52 කියන කෙනාගේ අගය දැන් මේක අපි දන්නවා මෙන්න මේ විදිහට. මේ වර්ගමූල 52 අගය තමයි අපිට හොයන්න ඕනේ. දැන් මේක ඇත්තටම මේ වෙන අමතර වැඩක් මම කරන්නේ මේ ගානට මේක ඕනේ නෑ. ඒ වුණාට මම ඔයාලගේ වර්ගමූලය කියන එකේ දැනුම පොඩ්ඩක් වර්ධනය කරගන්න මේක කියන්නම්. මීට වඩා 52ට වඩා කුඩා පූර්ණ වර්ග සංඛ්‍යාව අපි දන්නවා 49යි කියලා. ඊළඟට 52ට වඩා විශාල පූර්ණ වර්ග සංඛ්‍යාව අපි දන්නවා 64යි කියලා. එහෙනම් අපිට 49 වර්ගමූලය ගන්න පුළුවන් 7යි කියලා. 7ට වඩා විශාලයි එහෙනම් 52 වර්ගමූලය. 64 වර්ගමූලය අපිට ගන්න පුළුවන් 8යි කියලා. එහෙනම් 8ට වඩා කුඩායි 52 වර්ගමූලය. දැන් මේකේ අපිට අගයන් හතරක් දීලා තියෙනවා මෙන්න මෙහෙම 7.3 7.2 7.6 7.7 කියලා. එතකොට අපිට මේ හතර දෙනාම ಗುಣ කර බලන්න ඕනේ නෑ. අපිට ලේසියෙන් මේ බලන්න 52ට කිට්ටුම 49ද 64ද කියලා අපි බලනවා. එහෙමනම් අපි දන්නවා 49 ඉඳලා 52ට අපිට ඒකක 3යි යන්න තියෙන්නේ. හැබැයි 52 ඉඳලා 64ට ඒකක 12ක් යන්න තියෙනවා. එහෙනම් මෙන්න මේ 52 කියන කෙනාගේ වර්ගමූලය 7.123 වගේ 7ට ආසන්න දශම ස්ථානයක් වෙන්න ඕනේ. 8ට ආසන්න දශම ස්ථානයක් වෙන්න බෑ. හේතුව තමයි මේ 52 කියන කෙනා 64ට වඩා 49ට කිට්ටුයි. එහෙනම් අපිට මෙන්න මේ දෙන්න බලන්නෙම නැතුව අයින් කරගන්න පුළුවන් 7.6 සහ 7.7 කියන දෙන්න. හරි. ඊළඟට අපි බලනවා මෙන්න මේකේ 7.3
7.3න් ගුණ කරලා අපි බලනවා එන උත්තරේ මොකක්ද කියලා. එහෙනම් අපිට එනවා 3 වරක් 3 9යි 3 වරක් 7 21යි 7 වරක් 3 21න් එකක් දැම්ම දෙකක් ඉතුරුයි 49යි 51යි. එහෙනම් අපිට මෙන්න මෙතන උත්තරයක් එනවා 53.29ක් කියලා. හරි. ඊළඟට අපිට පුළුවන් 7.2 ගුණ කරලා බලන්න 7.2න් එහෙනම් දෙවරක් 2 4යි 14යි 7 2 14 එකක් ඉතුරුයි 49යි 1යි 50යි. අපිට එහෙනම් මෙන්න මෙතන උත්තරයක් එනවා 51.84යි කියලා. එහෙනම් අපි බලපුවාම 51.84 ඉඳලා 52ට තියෙන අපිට මෙන්න මේ වගේ ප්‍රමාණයක් 0.16ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ 51.84 ඉඳලා. ඒක මම ලියලා පෙන්නන්නම් ඕනනම් මේ බලන්න. අපි 52කින් 51.84 අඩු කරොත් අපිට එන වෙනස 0.16යි. හැබැයි අපි 53.29න් 52ක් අඩු කරොත් අපිට එන වෙනස 1.29යි. එහෙනම් 52ට වඩාත් ආසන්න කෙනා විදිහට අපිට ගන්න වෙන්නේ 51.84. එතකොට 51.84 ආවේ අපිට මෙන්න මේ 7.2 ගුණ කරාට පස්සේ. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕනේ 7.2. එහෙනම් ඒකේ උත්තරේ අපිට ලියන්න පුළුවන් ඕනනම් වර්ගමූල 52 ආසන්න අගය 7.2යි කියලා. එහෙම නැත්නම් මේකට මේ විදිහට ඉරක් ගහලා තිබ්බත් ඇති. හැබැයි මෙන්න මේක හදලා පෙන්නලා තියෙන්න ඕනේ අපි. මේ විදිහට හදලා තියෙන්නේ කියලා පෙන්නලා තියෙන්න ඕනේ පොඩ්ඩක්. හරි. ඊළඟට අපිට පස්වෙනි ගාන කියනවා පැයට කිලෝමීටර් 80ක ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර රථයක් පැය 3කදී ගමන් කරන දුර පැය 2කදී යාමට කොපමණ වේගයෙන් රථය ගමන් කළ යුතුද කියලා. දැන් මේක ප්‍රශ්න පුතේ තේරුම් ගන්න පටල ගන්න එපා. අපිට කියනවා පැයට කිලෝමීටර් 80ක ඒකාකාර වේගයෙන් වාහනයක් ගමන් කරොත් යම්කිසි ගමනක් තියනවලු ඒ ගමන යන්න පැය 3ක් යනවලු. ඒකනේ මේ කියන්නේ පැයට කිලෝමීටර් 80ක ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර රථයක් පැය 3කදී ගමන් කරන දුර. දැන් එහෙනම් මෙයා පැය 3කදී ගමන් කරනවා පැය 3ක් ගමන් කරනවා පැයට කිලෝමීටර් 80ක වේගයෙන්. ඒ ගමන් කරපු දුරම අපි හිතමු මෙයා ගමනක් යනවා. ඒ ගමන යන්නේ පැයට කිලෝමීටර් 80ක වේගයෙන්. ඒ ගමන යන්න යාට පැය 3ක් ගත වෙනවා. ඒක මෙයාට ආපහු එන්න ඕන පැය 2කින්. එහෙමනම් එයා කොච්චර වේගයකින් මේ රථය ගමන් කරන්න ඕනද කියලා අපෙන් අහනවා. එහෙනම් පුතේ අපි දන්නවා වේගය කියන පාඩමේදී අපිට තියෙන එකම සමීකරණය වේගය සමානයි දුර බෙදීම කාලය. එහෙනම් පළවෙනි එකේදී කියනවා පැයට කිලෝමීටර් 80ක වේගයෙන් එයා යනවා යම්කිසි දුරක්. අපි දුර දන්නේ නැහැ. කාලය පැය 3යි. හරි? එහෙනම් අපිට මෙන්න මේ පැය 3 සමාන ලකුණෙන් අනිත් පැත්තට ගන්න පුළුවන් ಗುಣ කිරීමක් විදිහට. එහෙනම් අපිට එනවා මෙයා ඇත්තටම ගමන් කරලා තියෙන දුර. මේ බලන්න මේ h ඍණ එක කැපිලා යනවා. එහෙනම් 3 වරක් 80 246 කිලෝමීටර් කියලා අපිට එනවා මෙයා ගමන් කරපු දුර. එහෙනම් පුතේ මෙන්න මේක තමයි මේ කියන්නේ. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් පැය 3කදී ගමන් කරපු දුර අපි හෙව්වා කිලෝමීටර් 240ක් කියලා. එතකොට දැන් මේ දුරම මෙයාට පැය 2කින් ගමන් කරන්න ඕනලු. එහෙනම් අපෙන් අහනවා වේගය කොච්චරක්ද කියලා. අපි එහෙනම් ආපහු දානවා වේගය සමානයි. දැන් මේ දෙවෙනි වැඩේට දාන්නේ දුර බෙදීම කාලය. එහෙනම් දැන් මෙතනදී අපි හොයන්න ඕනේ වේගය. අපි දුර දන්නවා මෙයා ආපහු එන්න කිලෝමීටර් 240ක් එන්න ඕනේ. ওই 240 ගමන් කරන්න හදන්නේ පැය 2කදී. එහෙනම් අපිට එනවා 242න් බෙදපුවාම 120යි. h අකුරට ගියාම h ඍණ එකක් වෙනවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 120ක වේගයෙන් මෙයා මේ ගමන ආපහු එන්න ඕනේ. අර දුරම පැය 2කදී එන්න නම් අපිට 6 වෙනි ගානේ කියනවා රූපයක් දීලා තියෙනවා O කේන්ද්‍රය වූ වෘත්තයේ ABC හා D ලක්ෂ වෘත්තය මත පිහිටලා තියෙනවලු. A B C D කියන ලක්ෂයන් වෘත්තය මත පිහිටලා තියෙනවලු. මේ වෘත්තයේ කේන්ද්‍රය O කියලා තමයි දීලා තියෙන්නේ. එහෙම වෙනවා නම් මෙන්න මේ BOC කෝණයේ අංශක 180යි කියලා 120යි කියලා දීලා තියෙනවා BOC කියන කෝණය.
එහෙමනම් x හා y හි අගයන් හොයන්න කියලා අපිට කියනවා. මෙතනදී අපි ප්‍රමේයක් ඉගෙන ගත්තා. මෙන්න මේ විදිහට වෘත්ත ජායක් මතින් කේන්ද්‍රය ආපාතනය කරනු ලබන කෝණය වෘත්තයේ එකම පැත්තේ පරිධිය ආපාතනය කරනු ලබන කෝණය මෙන් දෙගුණයක් කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. මෙයාගේ අගය a නම් මෙයාගේ අගය 2යි a වගේ. අපි ඉගෙන ගත්ත ප්‍රමේයක් මොකද්ද? වෘත්ත ජායක් මතින් කේන්ද්‍රය ආපාතනය කරනු ලබන කෝණය වෘත්තයෙන් එකම පැත්තේ පරිධිය ආපාතනය කරනු ලබන කෝණය මෙන් දෙගුණයක් කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් මෙන්න මෙතන කේන්ද්‍රය ආපාතනය කරපු කෝණයක් තියෙනවා අංශක 120යි කියලා. වෘත්තයෙන් එකම පැත්තේ පරිධිය ආපාතනය කරපු කෝණයක් තියෙනවා අංශක x කියලා. එහෙමනම් අපිට මෙන්න මේ ප්‍රමේයට අනුව කියන්න පුළුවන් මේ 120න් භාගයක් තමයි මේ x කියන්නේ කියලා. එහෙනම් අපිට කෙලින්ම කියන්න පුළුවන් x සමානයි අංශක 60යි. හරි. එහෙනම් අපි පළවෙනි එක හොයාගත්තා. ඊළඟට තවත් ප්‍රමේයක් මේක ඇසුරෙන් අපි ඉගෙනගෙන තියෙනවා. මේ බලන්නකෝ. ඒකෙදි අපි ඉගෙන ගත්තා වෘත්ත ජායක් මතින් වෘත්තයේ එකම පැත්තේ ආපාතනය කරනු ලබන කෝණයන් සමානයි කියලා. මේකට අපි එකම ඛණ්ඩයේ කෝණයන් සමානයි කියලා කියවා. හරි? එහෙනම් ඔය කියන්නේ මෙන්න මේ විදිහට වෘත්ත ජායක් තියෙන අපි මේ අවම් BC කියලා ගමු. මේ වෘත්ත ජායෙන් මේ විදිහට පරිධිය ආපාතනය කරලා තියෙනවා නම් එකම පැත්තේ අපි කියනවා මේ කෝණයන් සමානයි කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙයා B නම් මෙයත් B මෙයත් B. හරි? එහෙනම් අන්න එහෙම කෙනෙකුත් අපිට මෙතන ඉන්නවා. බලන්න BC ජායෙන් පරිධිය ආපාතනය කරලා තියෙනවා A වලදී එකක් අනිත් එක D වලදී එකක්. එහෙනම් මෙන්න මේ x සමානයි y වෙන්න ඕනේ. මේ දෙන්න සමාන වෙන්න ඕනේ. මොකද වෘත්තයෙන් එකම පැත්තේ පරිධිය ආපාතනය කරපු කෝණයක්. එහෙනම් අපිට y වල අගයත් කියන්න පුළුවන් අංශක 60යි කියලා. අපිට දීලා තියෙන 7 වෙනි ගානේ මෙන්න මෙහෙම ප්‍රිස්මයක් දීලා තියෙනවා. මේක අපිට කියනවා ප්‍රිස්මේ පරිමාව ගණනය කරන්න කියලා කියනවා. එමනම් ප්‍රිස්මයක පරිමාව ගණනය කරද්දී අපි දන්නවා ප්‍රිස්මයක් කියන්නේ ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක්. ඒකාකාර හරස්කඩක් කියන එකේ තේරුම තමයි අපේ එක හරස්කඩකින් පටන් අරගෙන ඊට ප්‍රතිවිරුද්ධ හරස්කඩට යද්දී ඒ හරස්කඩේ වර්ගඵලය නොවෙනස්ව එකම විදිහට තියෙනවා නම් අපි කියනවා ඒකට ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක් කියලා. එහෙමනම් මේ බලන්නකො මෙන්න මේ ප්‍රිස්මය අපි මේ ත්‍රිකෝණාකාර මේ මම කොළ පාටින් පාට කරලා තියෙන ත්‍රිකෝණාකාර මුහුණතෙන් පටන් අරගෙන ඊට විරුද්ධ පැත්තේ තියෙන ත්‍රිකෝණාකාර මුහුණත දක්වා යද්දී මෙයාලගේ හරස්කඩේ වෙනසක් වෙන්නේ නැහැ. හරස්කඩ වර්ගඵලයේ වෙනසක් වෙන්නේ නැහැ. එකම හරස්කඩක් තමයි තියෙන්නේ. ඒ හින්දා අපි කියනවා මෙයාලට ඒකාකාර හරස්කඩක්. එකම විදිහේ හරස්කඩක් සහිත ඝන වස්තුවක් කියලා. එහෙනම් ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තුවක පරිමාව හොයන්න අපි සූත්‍රයක් දන්නවා. එම ඒකාකාර හරස්කඩේ වර්ගඵලය වරක් උසෙන් එහෙම නැත්නම් ඒකාකාර හරස්කඩ වර්ගඵලය වරක් දිගෙන් අපිට එයාගේ පරිමාව හම්බ වෙනවා. එහෙමනම් අපිට මේක හොයන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණත තමයි ඒකාකාර හරස්කඩ. අපි දන්නවා ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය හොයන්න පුළුවන් භාගයක් ආධාරක පාදයේ වරක් ලම්බ උස කියන කෙනාගෙන්. එහෙනම් ආධාරක පාදයේ අපි සෙන්ටිමීටර 4 පාදයේ ගත්තොත් ඒ ආධාරක පාදයට ලම්බකය වෙලා තියෙන්නේ මෙන්න මේ සෙන්ටිමීටර 3ක් උස පාදය. හරි. එහෙනම් මෙන්න මේකෙන් අපිට හම්බ වෙනවා මේ කොළ පාට මම පාට කරලා තියෙන ඒකාකාර හරස්කඩ වර්ගඵලය වරක් මෙයාගේ උස. එහෙනම් උස තියෙනවා අපිට සෙන්ටිමීටර 10ක් කියලා. එහෙනම් අපිට මේ දෙන්න කපන්න පුළුවන් 2යි කියලා. 2 3 6යි. 6 වරක් 10 ඝන සෙන්ටිමීටර 60ක් කියලා අපිට මෙන්න මේ ප්‍රිස්මේ පරිමාව හම්බ වෙනවා. 8 වෙනි ප්‍රශ්නේ අපිට මෙන්න මේ විදිහේ ඛණ්ඩාංග තලයක් දීලා ඒ ඛණ්ඩාංග තලයේ A B කියලා ලක්ෂ දෙකක් ලකුණු කරලා දීලා තියෙනවා. ඒ ලකුණු කරලා අපිට කියනවා මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්න කියලා. එහෙමනම් මේ සරල රේඛාවේ අනුක්‍රමණය හොයද්දී අපිට මේ දීලා තියෙන ඛණ්ඩාංක දෙක උපයෝගී කරගන්න පුළුවන් එකක් තමයි A වල ඛණ්ඩාංක යුගලය අපි දන්නවා. A කියන්නේ මෙන්න මේ ලක්ෂය. එහෙනම් ඒක තියෙන්නේ x වල බිඳුවේ y වල 2 4යි මැද කියන්නේ y වල 3.
ඊළඟ b වල ඛණ්ඩාංකය අපිට ලියන්න පුළුවන් x වලත් 6යි y වලත් 6යි. එතකොට අපිට ආකාර දෙකක් තියෙනවා අතරම මේ ගාන හදාගන්න. ඒ ආකාර දෙකේ තමන්ට කැමති ලේසි ක්‍රමයකට හොයන්න පුළුවන්. දැන් මොකද අපිට අහන්නේ මේ සරල රේඛාවේ අනුක්‍රමණය. එහෙනම් සරල රේඛාවක අනුක්‍රමණය හොයන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. මෙයාගේ අන්තක්ඛණ්ඩය දන්නවනම් අපිට එක ක්‍රමයක් තියෙනවා පාවිච්චි කරන්න. නැත්නම් ඇත්තටම එක ක්‍රමයක් තමයි තියෙන අනුක්‍රමණය හොයන්න. හැබැයි අපි මෙයාගේ අන්තක්ඛණ්ඩය දන්න හින්දා බලන්න අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ y සමානයි mx ධන c කියන ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි සරල රේඛීය ප්‍රස්ථාරයක් කියන්නේ. අපිට කියනවා මේක a හා b ලක්ෂ හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය. එහෙනම් මේ අනිවාර්යෙන් සරල රේඛාවක්. ওই සරල රේඛාව යන්නේ ඔන්න ඔය විදිහට. මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය තමයි මේ m කියන කෙනා තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපි දන්නවා සරල රේඛාවක අන්තක්ඛණ්ඩය. එහෙම නැත්නම් මෙන්න මේ c කියලා කියන්නේ එයා y අක්ෂය කපන තැන y ඛණ්ඩාංකයට කියලා. එහෙනම් මෙන්න මෙතන තේමා මෙයා y අක්ෂය කපන්නේ ඡේදනය කරන්නේ. ඒ y අක්ෂය ඡේදනය කරද්දී y වල ඛණ්ඩාංකය 3යි කියලා අපි හොයාගත්තා. එහෙනම් c සමානයි 3යි කියලා අපිට ගන්න පුළුවන්. c සමානයි 3යි කියලා අරගෙන මෙන්න මේ b ලක්ෂයේ ඛණ්ඩාංක 6යි 6 කියන ඛණ්ඩාංක දෙක ආදේශ කරලා අපිට මෙයාගේ m හොයාගන්න ක්‍රමයක් තියෙනවා. එහෙනම් බලන්න b ලක්ෂයේදී y වල ඛණ්ඩාංකයත් 6යි. අපි m තමයි දන්නේ නැත්තේ. ඊට පස්සේ x වල ඛණ්ඩාංකයත් 6යි. c අපි දන්නවා 3යි කියලා. එහෙනම් මෙන්න මේක විසඳන්න පුළුවන් අපිට ඍණ 3යි කියලා මෙයා මේ පැත්තට එනවා. මෙතන 6යි m කියලා හැදෙනවා. 3 සමානයි 6යි m. අපි දෙපැත්තම 6න් බෙදපුවාම m සමානයි භාගයයි කියලා එනවා. එහෙනම් ওই විදිහට අපිට එක ආකාරයකට මේ පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට අපි තවත් ක්‍රමයක් ඉගෙනගෙන තියෙනවා. සරල රේඛාවක අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක අන්තරය බෙදීම x ඛණ්ඩාංක අන්තරය කියලා. එහෙමනම් අපි මෙන්න මේ ලක්ෂයට දැම්මොත් x1 y1 කියලා මෙයාට අපිට දාන්න පුළුවන් x2 y2 කියලා. මේ දෙක දාගත්තේ නැත්නම් අපිට මේක පැටලෙන්න පුළුවන්. ඒ හින්දා කවුරු හරි කෙනෙක් y ඛණ්ඩාංකාන්තරය බෙදීම x ඛණ්ඩාංකාන්තරයෙන් අනුක්‍රමණය හොයනවා නම් මතක ඇතුව අපි තෝරාගත්ත ලක්ෂ දෙකේ ඛණ්ඩාංකයන් වලට x1 y1 x2 y2 කියලා ආදේශ කරගන්න. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ලියන්න m සමානයි y1 ඍණ y2. මොකද y ඛණ්ඩාංකාන්තරය බෙදීම x ඛණ්ඩාංකාන්තරය. අපි මෙතන y1 නම් මුලින් ලිව්වේ x1 ඍණ x2 වෙන්න ඕන මෙතනත්. එහෙනම් දැන් ආදේශ කරමු. y1 වෙනුවට මෙතන තියෙනවා 6. y2 වෙනුවට මෙතන තියෙනවා 3. ඊළඟට x1 වෙනුවට මෙතන තියෙනවා 6. x2 වෙනුවට මෙතන තියෙනවා බිංදුව. එහෙනම් අපිට එනවා 6න් 3ක් අඩු වුණාම 3 බෙදීම 6යි. ඒ කියන්නේ මෙතනිනුත් අපිට එනවා අනුක්‍රමණය භාගයයි කියලා. දෙකෙන් එකයි කියලා. එතකොට ওই ක්‍රම දෙකෙන් ඕන එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. 9 වෙනි ගානේ අපිට කියනවා 2x ඍණ 1 විශාලයි හෝ සමානයි 3යි කියලා අපිට අසමානතාවයක් දීලා තියෙනවා. මෙන්න මේ අසමානතාවය සපුරාලන x ට ගත හැකි කුඩාම අගය මොකක්ද කියලා අපෙන් අහනවා. එහෙනම් අපි ඔක්කොටම කලින් මේකේ x එක පැත්තක තනි කරගන්න ඕන. ඒ කියන්නේ අසමානතාවයකුත් හිතන්න පුළුවන් අපිට සමීකරණයක් විදිහටම. මේ අසමානතා ලකුණ අපිට හිතන්න පුළුවන් සමාන ලකුණක් විදිහටම. හැබැයි එකම එක තැනකදී මේ අසමානතා ලකුණ මාරු වෙන තැනක් තියෙනවා. මතක ඇති නේද? අපි මෙන්න මේ x වල සංගුණකයේ ඍණ තිබිලා ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි ගුණ කරොත් හරි සමීකරණයේ අසමානතා, ඒ කියන්නේ අසමානතා ලකුණ මාරු වෙන තැනක් එනවා. මම ඒකට උදාහරණයක් පෙන්නන්නම්. මොකද ඒ වගේ එකක් අහන්නත් පුළුවන් අපිට. හරි. ඒක මම මේ ගාන හදලා ඉවරලා පෙන්නන්නම් කොයි වගේ එකක්ද එහෙම ඉන්නේ කියලා. මේ බලන්නකෝ. අපිට පුළුවන් එහෙනම් මේකේ 2x මේ පැත්තේ තනි කරගෙන මේ ඍණ 3 ගෙනියන්න ධන 1යි කියලා එහා පැත්තට, ඍණ 1 ගෙනියන්න පුළුවන් ධන 1යි කියලා එහා පැත්තට. එහෙනම් අපිට එනවා 2x විශාලයි හෝ සමානයි 4යි කියලා. දැන් අපිට පුළුවන් මේ දෙපැත්තම දෙකෙන් බෙදන්න. මෙන්න මෙතන තමයි මම කියපු තැන. බැරි වෙලාවත් අපි මේ බෙදන සංඛ්‍යාව මේකේ නම් ධන 2 හින්දා මෙයාව ධන 2කින් බෙදන්නේ. බැරි වෙලාවත් මෙතන ඍණ 2 තිබිලා මෙයා ඍණ 2කින් බෙදන්න වුණා නම්
අපිට මේ අසමානතා ලකුණ පැත්ත මාරු කරන්න වෙනවා. මතක තියාගන්න මේ බෙදන කෙනා හෝ ಗುಣ කරන කෙනා ඍණ සංඛ්‍යාවක් වුණොත් මෙන්න මේ අසමානතාවයේ පැත්ත මාරු වෙන්න ඕන. ওই විදිහට හැරෙන්න ඕන. හැබැයි මෙතනදී පැත්ත මාරු කරන්නේ නැහැ. හේතුව අපිට බෙදන්න තියෙන ධන දෙකෙන්. එහෙනම් අපි මේ පැත්තත් ධන දෙකෙන් බෙදනවා. අපිට උත්තරයක් එනවා x විශාලයි හෝ සමානයි 2යි කියලා. එහෙනම් මෙතෙන් අපිට හම්බෙලා තියෙන්නේ මොකද්ද? x වල අගය විශාල හෝ සමාන වෙන්න ඕනේ 2ට වඩා. එහෙනම් බලමු අපි x ට ගන්න පුළුවන් අගයන් මොනවද කියලා. x ට ගන්න පුළුවන් අගයන් වෙනවා. මොකද x කියන කෙනා 2ට සමාන වෙන්නත් පුළුවන්. 2 3 4 5 6 ඔන්න ඔය කියන පූර්ණ සංඛ්‍යා ඕන එකක් අපිට x ට ගන්න පුළුවන්. මේ 1 2 2 3 4 5 6 7 8 9 10 කියන ඕන එකක් ගන්න පුළුවන්. හේතුව තමයි x වල අගය 2ට සමාන හෝ විශාල වෙන්න ඕන. එහෙනම් 2 වෙන්න පුළුවන්. 3 4 5 6 7 8 කියන ඕන එකක් වෙන්න පුළුවන්. හැබැයි අපෙන් ප්‍රශ්නේ අහන්නේ x ට ගත හැකි කුඩාම අගය මොකක්ද කියලා. එහෙනම් x ට ගන්න පුළුවන් කුඩාම අගය 2 නේ. x ට ගන්න පුළුවන් කුඩාම අගය 2. හරි අපිට 10 වෙනි ගානේ මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. ABC ඍජුකෝණික ත්‍රිකෝණයේ ABC ඍජුකෝණික ත්‍රිකෝණයේ BA පාදයේ D තෙක් දික් කර ඇත. BA පාදයේ D තෙක් දික් කරලා තියනවලු. AB හා AC මධ්‍ය ලක්ෂ පිළිවෙලින් AB හා AC මධ්‍ය ලක්ෂ පිළිවෙලින් E හා F කියලා දීලා තියෙනවා. AFE කෝණයේ අංශක 60යි. මෙන්න මේ කෝණයේ අංශක 60යි. එහෙනම් අපෙන් අහනවා DAF හි විශාලත්වය කීයද කියලා. මෙන්න මෙයාගේ විශාලත්වය අපෙන් අහනවා. මේ පාදයක් දික් කිරීමෙන් සෑදිලා තියෙන DAF කියන කෝණයේ විශාලත්වය අපෙන් කීයද කියලා අහනවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය ගත්තහම ABC කියන ත්‍රිකෝණය ගත්තහම අපි ඉගෙන ගත්ත ප්‍රමේයක් මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා. ඒ මධ්‍ය ලක්ෂ ප්‍රමේයේදී අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයන් හරහා අඳිනු ලබන රේඛාව. මේ බලන්න. මේ ත්‍රිකෝණයේ AB පාදයයි AC පාදයේ මධ්‍ය ලක්ෂ හරහා අඳිනු ලබන රේඛාව තමයි මේ තියෙන EF රේඛාව. මෙන්න මේ මධ්‍ය ලක්ෂ හරහා අඳිනු ලබන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර ওই දත්තය තමයි අපිට මේකෙදි වැදගත්ම වෙන්නේ. ඉතිරි පාදයට සමාන්තර වන අතර මේ පාදයේ දිගෙන් හරි අඩක් වෙනවා කියලා මේක EF කියන පාදය. හැබැයි අපිට අඩක් කියන වචනේ මෙතෙන්ට වැදගත් වෙන්නේ නැහැ. හේතුව අපි මේ බාහිර කෝණයේ අගය හොයන්න ඕනේ. එහෙනම් අපි දන්නවා ත්‍රිකෝණයක තවත් ප්‍රමේයක් මෙතන තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. මෙයා A මෙයා B නම් මේක A ධන B වලින් හැදෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් බලන්න පාදයක් දික් කිරීමෙන් සෑදිච්ච බාහිර කෝණයක් තියෙනවා. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකක් තියෙනවා. එකෙන් එකක් අපි දන්නවා 60යි කියලා. මෙන්න මෙයාව අපිට හොයාගන්න පුළුවන්. මේ රේඛා දෙක සමාන්තර රේඛා කියලා දැන් අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේයදී ඉගෙන ගත්තා. සමාන්තර වෙනවා කියලා අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේයදී ඉගෙන ගත්තා. එහෙමනම් මෙතන 90යි නම් මෙන්න මෙයත් අංශක 90ක් වෙනවා හේතුව අනුරූප කෝණ හින්දා. හරි. දැන් එහෙනම් අපි දන්නවා මේ බාහිර කෝණය හැදිලා තියෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවෙන්. ඒ කියන්නේ 90 ධන 60න්. මෙතන 90යි මෙතන 60යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් කෙලින්ම DAF කෝණය සමානයි අංශක 90 ධන අංශක 60. උත්තරය අංශක 150යි. ඊළඟට කියනවා පහත සඳහන් වීජීය පද තුනේ කුඩාම් පොදු ගුණාකාරය හොයන්න කියලා. මේකත් සමහර ළමයි වරද්දනවා පොඩි තැනක්. දැන් අපිට දීලා තියෙනවා පද තුනක් 2xy කියලා එක පදයක් දීලා තියෙනවා. එහෙනම් අපිට මේක ගුණාකාර විදිහට ලියා ගන්න පුළුවන් දෙවරක් x වරක් y. ඊළඟට දීලා තියෙනවා 4y වර්ග. එහෙනම් අපිට මේක ලියන්න වෙන්නේ දෙවරක් y වරක් y. එතකොට මේක මෙයාම නම් මේ ටිකම තමයි. හැබැයි මේක අපිට ලියන්න වෙනවා මේ
දෙකේ දෙවෙනි බලය වරක් y වල දෙවෙනි බලය. දෙකේව දෙකයි y ඒව දෙකයි. හරි? ඊළඟට මෙතන දීලා තියෙනවා x වල වර්ගය. එහෙනම් x වරක් x නේ. ඒක අපිට x වර්ගයම තමයි ලියන්න වෙන්නේ. එහෙනම් මෙන්න මේ ටිකෙන් වැඩිම බලයන් තියෙන ටික තමයි අපි කුඩා පොදු ගුණාකාරයේ විදිහට ගන්නෙ. බලන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් කුඩා පොදු ගුණාකාරය සමානයි. අපි දෙකේව සැලකුවොත් මෙතන දෙකේ පළවෙනි බලය හැබැයි මෙතන දෙකේ දෙවෙනි බලයක් තියෙනවා. එහෙනම් අපි තෝරගන්නේ වැඩිම බලය තියෙන කෙනා. දෙකේ දෙවෙනි බලය. ඊළඟට x කියන කෙනා ගත්තොත් මෙතන x වල පළවෙනි බලය මෙතන x කෙනෙක් නැහැ. හැබැයි මෙතන ඉන්නවා x වල දෙවෙනි බලය. එහෙනම් අපිට තෝරගන්න වෙන්නේ වැඩිම බලය තියෙන කෙනා. x වල දෙවෙනි බලය. ඊළඟට y එක ගත්තොත් y වල පළවෙනි බලය මේකේ y නැහැ. මේකේ y වල දෙවෙනි බලයක් තියෙනවා. එහෙනම් අපිට තෝරගන්න වෙන්නේ විශාලතම බලය. y වල දෙවෙනි බලය. එහෙනම් අපිට කුඩා පොදු ගුණාකාරය එනවා. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි x වර්ග y වර්ග කියලා. ඊළඟට අපිට 12 වෙනි ගාන දීලා තියෙනවා මිනිස් දින ගාන ඇසුරෙන් ගානක්. පාරක් කොන්ක්‍රීට් දමා නිම කිරීමට මිනිසුන් 12 දෙනෙකුට දින 10ක් අවශ්‍ය වේ ඇස්තමේන්තු කරලා තියෙනවා. එහෙනම් මේ මොකද්ද කියන්නේ? මිනිස්සු 12 දෙනෙක් වැඩ කරොත් දවස් 10ක් යනවලු මේ වැඩේ ඉවර කරගන්න. එහෙනම් අපිට මේ වැඩේට යන සම්පූර්ණ මිනිස් දින ගාන හොයන්න පුළුවන්. මිනිස් 12යි දින 10යි. මිනිස් 12යි දින 10යි. එහෙනම් මිනිස් දින 120ක් කියලා අපිට එනවා. මෙන්න මේ මිනිස් දින 120ක් යනවලු මේ වැඩේ ඉවර කරගන්න, මේ පාර කොන්ක්‍රීට් දාලා ඉවර කරගන්න මිනිස්සු 12 දෙනෙකුට දින 10ක් යනවා කියන්නේ මිනිස් දින 120ක් යනවා. එහෙනම් මේ මිනිස් දින 120ක් යනවා කියන එකේ තේරුම හැම වෙලේම මතක තියාගන්න. මිනිස් දින වලින් කියවෙන්නේ තනි මිනිස්සෙක් මේ වැඩේ කරොත් එයාට දින 120ක් යනවා කියන එක. එහෙම නැත්නම් මිනිස්සු 120ක් වැඩ කරොත් එයාලට එක දවසින් මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් කියන එක. ඔය අදහස් දෙකම මේක ඇතුලේ තියෙනවා. එහෙනම් අපි එකක් මතක තියාගමු මොකද්ද? තනි මිනිස්සෙක් මේ වැඩේ කරනවා නම් එයාට දවස් 120ක් ගත වෙනවා කියන එක. ඊට පස්සේ අපිට කියනවා දින 8කින් මේ නිම කිරීමට කොපමණ මිනිස්සු ගාණක් ඕනද කියලා අහනවා. එහෙනම් තනි මිනිස්සෙක් කරොත් දවස් 120ක් යනවා. දින 8කින් ඉවර කරගන්න මිනිසුන් ගණන අපිට හොයන්න පුළුවන් 128න් බෙදලා. එහෙනම් අපිට එනවා 15ක් කියලා. මිනිස්සු 15 දෙනෙක් වැඩ කරොත් දවස් 8න් ඉවර කරගන්න පුළුවන්. 13 වෙනි ගානේ අපිට දීලා තියෙනවා PQRS වෘත්ත චතුරස්‍රයක් රූපේ දැක්කනවලු. හරි. PQRS කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා දීලා තියෙනවා. ඔව්. ඇත්තටම වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් මේ චතුරස්‍රයේ ශීර්ෂ 4ම වෘත්තයේ පරිධිය මත පිහිටලා තියෙන්න ඕන. එහෙනම් ඒ විදිහට මෙන්න මේ PQRS කියන ලක්ෂයන් ශීර්ෂ 4ම වෘත්තයේ මත පිහිටලා තියෙන හින්දා අපිට කියන්න පුළුවන් PQRS කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා. මේකේ QP පාදයේ T තෙක් දික් කරලා හැදිලා තියෙන බාහිර කෝණයේ අගය අපිට දීලා තියෙන අංශක 100ක් කියලා. තව මෙන්න මේ PQR කියන කෝණයේ අංශක 105ක් කියලා දීලා තියෙනවා. අපිට කියනවා දීලා තියෙන තොරතුරු අනුව x වලයි y වලයි අගයන් හොයන්න කියලා. එහෙනම් අපි ප්‍රමේයන් දෙකක් ඉගෙන ගත්තා වෘත්ත චතුරස්‍රාශ්‍රයෙන්. එකක් තමා මෙන්න මේක. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමානයි කියන එක. එහෙමනම් මෙන්න මේ ප්‍රමේය උපයෝගී කරගෙන අපිට මේ බලන්න වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් හැදිලා තියෙන අංශක 100යි කියලා බාහිර කෝණයක්. ඒක අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් මෙයා ඇසුරෙන් අපිට ගන්න පුළුවන් x කෝණයගේ අංශක 100යි කියලා. ඊළඟට අපි තවත් ප්‍රමේයක් වෘත්ත චතුරස්‍රාශ්‍රයෙන් ඉගෙන ගත්තා. ඒකෙදි අපි ඉගෙන ගත්තා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකක එකතුව මෙන්න මේ වගේ තියෙන AB කියලා තිබ්බොත් මෙන්න මේ සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා කියලා. එහෙනම් මේ කියන වෘත්ත චතුරස්‍ර ප්‍රමේය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙතන කෝණය 105යි නම් එයාට සම්මුඛව ඉන්නේ මේ y කියන කෝණය. එහෙනම් අපිට ලියන්න පුළුවන් y ධන
105 සමානයි අංශක 180යි කියලා. එහෙනම් අපිට y කෝණය යගේනවා 105ක් 180න් අඩු වුනහම අංශක 75යි කියලා. ඊළඟට අපිට 14 වෙනි ගානේ දීලා තියෙනවා පන්තියක සිසුන් විසින් පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරෙන් පිළියෙල කරන ලද සංඛ්‍යාත ව්‍යාප්තියක් මෙන්න මේ වගුවක් අපිට දීලා තියෙනවා ලකුණු 0ත් 5ත් අතර සිසුන් 4 දෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම 5ත් 10ත් අතර ශිෂ්‍යයෝ 6 දෙනෙක් ඉන්නවා කියලා. 10ත් 20ත් අතර ශිෂ්‍යයෝ 16 දෙනෙක් ඉන්නවා කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට 0ත් 5ත් අතර ලකුණු ගත්ත ළමයි 4 දෙනයි. ඊළඟට 5ත් 10ත් අතර ලකුණු ගත්ත ළමයි 6 දෙනයි. තව එකක් දීලා තියෙනවා 10යි 20යි අතර ලකුණු ගත්ත ළමයි 16 දෙනයි කියලා. මෙන්න මේ අසම්පූර්ණ ජාල රේඛය සම්පූර්ණ කරන්න කියලා අපිට ගානේ දීලා තියෙනවා. අසම්පූර්ණ ජාල රේඛයක් දීලා තියෙනවා. මේකේ මෙන්න මේ 0ත් 5ත් අතර පන්ති ප්‍රාන්තරයේ ශිෂ්‍යයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා අපිට ලකුණු කරලා දීලා තියෙනවා. අපි ගත්තොත් 0යි 5යි කියන පන්ති ප්‍රාන්තරයේ තරම එහෙම නැත්නම් අපි ඒකට තරම කියලා කියන්නේ පන්ති ප්‍රාන්තරයක තරම ගත්තොත් 0යි 5යි අතර ඒකක 5ක තරමක් තියෙනවා. ඊට පස්සේ 5යි 10යි අතර පන්ති ප්‍රාන්තරය ගත්තත් අපිට ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරපුවාම ඒත් 5යි කියලා එනවා. හැබැයි මේවා ඔක්කොම තරමෙන් සමාන පන්ති දෙකක්. මේකෙත් 5යි මේකෙත් 5යි. ඒ වුණාට 10යි 20යි පන්ති ප්‍රාන්තරය ගත්තොත් මෙයාලා වගේ දෙගුණයක තරමක් තියෙනවා. මොකද පරතරය 10යි මේ 20න් 10ක් අඩු කරපුවම 10ක් තියෙනවා. එහෙනම් අපි ඉගෙන ගත්ත ජාල රේඛයක් අඳිද්දී සාමාන්‍ය පන්තියක් වගේ දෙගුණයක් තියෙන එකක් තියෙනවා නම් ඒකේ සංඛ්‍යාතය අපි දෙකට බෙදලා තමයි අඳින්නේ. උදාහරණයක් විදිහට දැන් අපිට මේ ගානම ගන්න පුළුවන්. මේකේ 0ත් 5ත් අතර පන්ති ප්‍රාන්තරයේ 4 දෙනා නිරූපණය කරන්න අපි 4ක් උසට ඇඳා. 5ත් 10ත් අතර 6 දෙනා නිරූපණය කරන්න එහෙනම් අපි මේක අඳිනවා 6ක් උසට. හැබැයි 10යි 20යි කියපුවම මේ ජාලය වගේ දෙගුණයක් මේ ස්තම්භය වගේ දෙගුණයක් පළලයි. එහෙනම් අපි මේ තියෙන සංඛ්‍යාතයේ 16 කියන කෙනා දෙකෙන් බෙදලා 8ක් උසට තමයි මේක අඳින්න ඕනේ. එහෙනම් අපිට එනවා මෙන්න මේක මෙන්න මේ 8ක් උසට ඇඳහම ඔන්න ඔය විදිහේ ජාලයක්. එතකොට මේක තමයි අසම්පූර්ණ ජාල රේඛය සම්පූර්ණ කරපුවම අපිට එන්න ඕන කෙනා. 15 වෙනි ගානේ අපිට ලඝු සහ දර්ශක කොටස් වලින් ගානක් දීලා තියෙනවා. අපිට දීලා තියෙනවා 40 කියන කෙනා 10 1.6.2.1 කියන බලය කියලා. එහෙනම් 40 හැදිලා තියෙන්නේ 10 1.6.1.2 කියන බලයෙන්. එහෙම වෙනවා නම් අපෙන් අහනවා LG 40 අගය කීයද කියලා. ඇත්තටම මේ LG 40 කියන එකේ තේරුම ලඝු 10 පාදයට 40 කියන එකනේ. අපි මේ ලඝු 10 පාදයට කියන එකනේ LG කියලා කෙටි කරලා තියෙන්නේ. එහෙනම් ලඝු 10 පාදයට 40 අගය අපි හොයද්දී අපි දන්නවා මෙන්න මේ 40 කියන කෙනත් අපි 10 පාදයෙන් ලියා ගන්න ඕනේ. එතකොට අපිට 40 කියන කෙනා 10 පාදයෙන් දීලා තියෙනවා 10 1.6.2.1 කියලා. එහෙමනම් මෙන්න මේ LG 40 එහෙම නැත්නම් ලඝු 10 පාදයට 40 උත්තරයක් අපිට එනවා. බේම් මේකනේ අපි ලඝු වලදී උත්තරේ විදිහට ගන්නෙ 1.6.2.1 කියලා. ඊළඟ 16 වෙනි ගානේ අපිට රූපය දැක්කන PQRS සමාන්තර ආශ්‍රයක් කියලා දීලා තියෙනවා. මෙන්න මේ PQRS කියලා දීලා තියෙන්නේ මේ රූපේ සමාන්තර ආශ්‍රයක් කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් අපිට මෙන්න මේ විදිහට දත්ත දාගත්තර කමක් නැහැනේ. මේක PQRS කියන්නේ සමාන්තර ආශ්‍රයක්ලුනේ. එතකොට මේකේ විකර්ණයන් එකිනෙක ඡේදනය වෙන ලක්ෂය O කියලා දීලා තියෙනවා. හරි. මේකේ දීලා තියෙන ප්‍රකාශනයන් හරිනම් හරි ලකුණත් වැරදිනම් වැරදි ලකුණත් දාන්න කියලා කියනවා. අපේ පළවෙනි ප්‍රකාශනයේ දීලා තියෙනවා PO සමානයි OR සහ බලන්න PO සමානයි OR සහ QO සමානයි OS වෙනවා කියලා. ඔව් ඇත්තටම අපි දන්නවා සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? විකර්ණයන් දෙක මේ O හිදී ඡේදනය වෙද්දී මේවා සමාන කොටස් වලට වෙන් වෙනවා කියලා අපි දන්නවා. එහෙනම් අන්න ඒක තමයි මේ පළවෙනි එකේ දීලා තියෙන්නේ. PO සමානයි OR සහ
QO සමානයි OS වෙනවා කියලා. එහෙනම් පළවෙනි ප්‍රකාශනය නිවැරදි. ඒක හරි. ඊළඟ දෙවෙනි එකේ කියනවා PR විකර්ණය මෙන්න මේ PR කියන විකර්ණය SRQ කෝණය සමච්ඡේදනය කරනවා කියලා. නෑ ඒක වැරදිනේ. මෙන්න මෙතනදී මේ කියන්නේ මේ දෙන්න සමාන වෙනවා කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. මේක වෙනස් වෙනවා. මෙයයි වෙනස් වෙනවා. සමච්ඡේදනය වෙන්නේ නෑ සමාන්තර ආශ්‍රයක. එතකොට ওই විදිහට විකර්ණයක් මගින් ශීර්ෂ කෝණයේ සමච්ඡේදනය වෙන අවස්ථාවක් අපිට තියෙනවා. ඒ තමයි සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රය නම් ශීර්ෂ කෝණයේ සමච්ඡේදනය වෙනවා. හැබැයි මේකෙදී ශීර්ෂ කෝණයේ සමච්ඡේදනය වෙන්නේ නැහැ මේක සමාන්තර ආශ්‍රයක් නිසා. එහෙනම් මේ ප්‍රකාශනය වැරදි. ඊළඟට 17 වෙනි ගාන අපිට දීලා තියෙනවා VG භාගයක් එක්ක VG සමීකරණයක් ඇත්තටම විසඳන්න කියලා. එහෙනම් ඒකේ තියෙනවා A වලින් 7 ඍණ A වලින් 1 සමානයි 2යි කියලා. එතකොට VG භාග දෙකක් මේ පැත්තේ වම් පැත්තේ අඩු කරන්න තියෙනවා. එහෙනම් අපිට හරය සමාන හින්දා A වලින් 4 ඍණ 1 6යි කියලා ගන්න පුළුවන්. මේ පැත්තේ 2යි. එහෙනම් මේ බෙදීම A කියන කෙනා අපි එහා පැත්තට අරන් යනවා ගුණ කිරීම A විදිහට. එතකොට අපිට එනවා 6 සමානයි 2යි A කියලා. දෙපැත්තම අපි දෙකෙන් බෙදපුවාම A සමානයි 3යි කියලා අපිට උත්තරයක් එනවා 17 වෙනි ගානේ. ඊළඟට 18 වෙනි ගානත් අපිට ජ්‍යාමිතීය ගානක් තියෙන්නේ. ඒ ජ්‍යාමිතීය ගානේ කියනවා මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රය O කියලා. එතකොට O හරහා යන ජ්‍යායක් තියෙනවා. ඇත්තටම O හරහා යන ජ්‍යායක් කියන්නේ කේන්ද්‍රය හරහා යන ජ්‍යායක් කියන එකේ තේරුම තමයි මේක විස්කම්භයක් වෙනවා කියන එක. මෙන්න මේ රේඛාව මේ O හරහා යන කෙනා විස්කම්භයක් වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. එතකොට අපිට මේ කෝණයේ අංශක 60යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා මේ x වල අගය කීයද කියලා. හරි බලන්නකෝ. වෘත්තයේ කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා. x වල අගය තමයි අපෙන් අහන්නේ. එතකොට මෙන්න මෙතනදී මේ කේන්ද්‍රය O වෙන එකේ තේරුම තමයි මේ බලන්න. කේන්ද්‍රය හරහා මේක ගිහින් තියනවා කියන එක තේරුම මෙන්න මෙයා විස්කම්භයක්. මම මෙතෙන්ට AB කියලා දාන්න. මේ AB කියන්නේ විස්කම්භයක් වෙනවා. එතකොට අපි ප්‍රමේයක් ඉගෙන ගත්තා මෙන්න මේ විදිහට විස්කම්භයක් මතින් පරිධි ආපාතනය කරපුවාම හැදෙන කෝණය අංශක 90ක් වෙනවා කියලා. එතකොට මෙන්න AB විස්කම්භය මෙන්න පරිධි ආපාතනය වෙලා තියෙනවා. එහෙනම් මේ මෙතන හැදෙන්න ඕනේ අංශක 90ක කෝණයක්. ඔන්න ඔය විදිහට අංශක 90ක කෝණයක් හැදෙන්න ඕනේ. ඊළඟට අපිට මේ මෙතන කෝණය අංශක 60යි කියලා දීලා තියෙනවා. එහෙනම් ඒකත් එක දත්තයක්නේ. මේ බලන්න. මෙතන කෝණය අංශක 60ක් වෙද්දී අපි දන්නවා මේ මෙන්න මෙයයි වෘත්තයේ අරයන්. මේ O වල ඉඳලා Aට තියෙන එකයි O වල ඉඳලා මෙන්න මේ ශීර්ෂයට තියෙන දුරයි දෙන්නම අරයන් දෙකක්. එකම වෘත්තයේ අරයන් හින්දා ඒවා දිගින් සමානයි. එතකොට අපි තවත් ප්‍රමේයක් ඉගෙනගෙන තියෙනවා සම ද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ අගයෙන් සමානයි. එහෙනම් මේ පාදයට මෙයත් අගයෙන් සමානයි කියලා ඉගෙන ගත්තා. එතකොට මෙන්න මේ පාදයට කෝණය 60යි නම් මෙතන කෝණයත් අංශක 60ක් වෙනවා. මෙතන එකත් අංශක 60ක් වෙනවා. දැන් එහෙනම් අපිට x එක හොයන්න පුළුවන් කොහොමද? අපි දන්නවා මෙන්න මේ x කෝණයට අංශක 60ක් එකතු වුනහම ඔක්කොම අංශක 90ක් වෙන්න ඕනේ. කලින් අපි හොයාගත්ත මේ කොළ පාටින් දාලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රමේයට අනුව අංශක 90යි කියලා. එහෙනම් අපිට x වල අගයක් එනවා 90 ඍණ අංශක 60 x සමානයි අංශක 30යි කියලා. අපිට 19 වෙනි ගානේ දීලා තියෙනවා මෙන්න මේ විදිහ කේන්ද්‍රික ඛණ්ඩයක්. මේකේ AB ඡාපදිග සෙන්ටිමීටර 22ක්ලු. මෙන්න මේ AB ඡාපදිග සෙන්ටිමීටර 22ක් කියලා දීලා තියෙනවා. නම් රූපයේ ABCD පාට කළ කොටසේ පරිමිතිය කීයද කියලා අහනවා. මෙන්න මේ ABCD පාට කරපු කොටසේ පරිමිතිය කීයද කියලා අහනවා. එතකොට අපිට මෙන්න මේ AD කොටස සෙන්ටිමීටර 7යි කියලා දීලා තියෙන හින්දා BC කොටසත් සෙන්ටිමීටර 7යි කියලා ගන්න පුළුවන්. එතකොට මේකේ පරිමිතිය හොයන්න නම් අපිට තව අඩු වෙලා තියෙන්නේ CD කියන ඡාප දුර. එහෙනම් අපි CD ඡාප දුර හොයනවා. ඡාප දිග සමානයි. අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයාගන්න පුළුවන් අපිට
360න් තීටා වරක් 2ක් ෆයි r කියන සූත්‍රයෙන් 360න් තීටා වරක් 2ක් ෆයි r. මොකද වෘත්තයක නම් 360ම තියෙනවා අංශක කේන්ද්‍රය වටා. ඒ වුණාට මේකේ තියෙන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අංශක 90යි. ෆයි කියන්නේ 22 බෙදීම 7යි. මෙයාගේ අරයත් සෙන්ටිමීටර 7ක් වෙනවා. එහෙනම් අපිට 90ට 90 ඒවා 1යි. 360ට 4යි. 7ට 7 ඒවා 1යි. 7ට 7 ඒවා 1යි. 2ට 2 ඒවා 1යි. මෙතෙන්ට 4ට 2 ඒවා 2යි. ආපහු පුළුවන් 2ට 2 ඒවා 1යි. 22ට 11යි. එහෙනම් අපිට CD ඡාප දුර එනවා සෙන්ටිමීටර් 11ක් කියලා. දැන් අපිට පුළුවන් ABCD පරිමිතිය හොයන්න. බලන්න අපි A වලින් පටන් ගත්තොත් A වල ඉඳලා B දක්වා තියෙනවා සෙන්ටිමීටර 22ක්. B වල ඉඳලා C ට 7ක් තියෙනවා. C වල ඉඳලා D ට ආපහු 11ක් තියෙනවා. D වල ඉඳලා A ට තියෙනවා ආපහු 7ක්. එහෙනම් අපිට උත්තරයක් එනවා 22යි 7යි 29යි 29යි 11යි 40යි 40යි 7යි 47ක් සෙන්ටිමීටර් කියලා. හරි 20 වෙනි ගානේ අපිට සම්භාවිතාව ගානක් අහලා තියෙන්නේ. ඒකේ කියනවා බස් රථයක සිටින මගීන් ගණන 25යි. එහෙනම් මේ බස් රථයක් තියනවලු මේකේ සම්පූර්ණයෙන්ම මගීන් 25 දෙනෙක් ඉන්නවලු. ඊළඟ නැවතුම්පලෙන් බසින මගියා කාන්තාවක් වීමේ සම්භාවිතාව 5න් 3යි. බස් රථයේ සිටිය හැකි උපරිම කාන්තාවන් ගණන කීයද කියලා අහනවා. පුතේ මේ ඊළඟ බස් නැවතුම්පලෙන් බහින මගියා කාන්තාවක් වීමේ සම්භාවිතාවය අපිට දීලා තියෙනවා 5න් 3යි කියලා. එහෙනම් අපි මේ 5න් 3ක සම්භාවිතාවයක් ගැහැණු කට්ටිය මේ බස් එකේ ඉන්නවා කියන එක තමයි මේ කියලා තියෙන්නේ. නේද? දැන් කාන්තාවක් වීමේ සම්භාවිතාව 5න් 3යි. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? සෑම 5 දෙනෙකුටම 3 දෙනෙක් කාන්තාවන් බව. සෑම 5 දෙනෙක්ම ගත්තොත් එතනින් 3 දෙනෙක් කාන්තාවන් බව. හැබැයි මේ බස් එකේ 5 දෙනෙක් නෙමෙයි ඉන්නේ ඔක්කොම 25ක් ඉන්නවා. එහෙමනම් අපි තුල්්‍ය භාගයක් ලියමු. මෙන්න මේ මුළු ප්‍රමාණය 25ක් වෙන විදිහට. එතකොට අපිට එනවා 25න් 15යි කියලා. හරි. එහෙනම් 5න් 3යි කියන භාග සංඛ්‍යාවටම අපි තුල්්‍ය භාගයක් ලියවා 25න් 15යි කියලා. හේතුව තමයි 5න් 3යි කියන එකේ තේරුම සෑම 5 දෙනෙකුටම 3 දෙනෙක් කාන්තාව කියන එක. එහෙනම් අපි හෙව්වා 25 දෙනෙක් හිටියොත් කී දෙනෙක් කාන්තාවෝ ඉන්නවද? 15 දෙනෙක් ඉන්නවා. එහෙනම් සිටිය හැකි උපරිම කාන්තාවන් ගණන 15යි කියලා අපිට උත්තරයක් එනවා. හරි. 21 වෙනි ගානේ අපිට සුදුසු ජ්‍යාමිතික පද භාවිතා කරලා මෙන්න මේ ප්‍රකාශනයේ හිස්තැන් පුරවන්න කියලා තියෙනවා. අපිට කියනවා වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන හිස්තැනක් යෙන් එම ජාය වේ කියලා තියෙනවා. එහෙනම් ඔය කියන්නේ මෙන්න මේක ඔය කියන්නේ. මේ බලන්නකෝ. වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා මේ තමයි AB කියන ජාය. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන අපි ලම්බකයක් ඇන්දොත් එම ලම්බකයෙන් එම ජාය සමච්ඡේදනය වෙනවා. ඕක අපි ප්‍රමේයක් විදිහට ඉගෙන ගත්තා. එහෙනම් මේකේ හිස්තැන් වලට එන්න ඕන මොකද්ද? මේ බලන්න. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට අඳිනු ලබන ලම්බකයෙන් එම ජාය මොකද වෙන්නේ? එම ජාය හරියටම දෙකට බෙදනවා. ඒකට අපි කියන වචනය සමච්ඡේදනය වෙනවා කියලා. එහෙනම් එම ජාය සමච්ඡේදනය වේ. ඔය වචන දෙක තමයි එන්න ඕන අපේ හිස්තැන් දෙකට. හරි. 22 වෙනි ගානේ අපිට න්‍යාසයන් දෙකක් ගුණ කරලා උත්තරයක් අරගෙන තියෙනවා. ඒකේ x කියලා එකක් තියෙනවා. අන්න යාගේ අගය හොයන්න කියලා කියනවා. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි න්‍යාසයන් දෙක තියෙන්නේ. එකක් තියෙනවා 1x බිඳුවයි 2යි කියලා ඝනය 2 න්‍යාසයක්. ඊළඟට 2යි ඍණ 1යි කියලා ඝනය 2 න්‍යාසයක් තියෙනවා. උත්තරය අපිට ඇවිල්ලා තියෙනවා 3 ඍණ 2යි කියලා. එහෙනම් මෙන්න මේ න්‍යාසයන් දෙක ගුණ කරන විදිහ අපි ඉස්සෙල්ලා බලලෙමු. මෙන්න මේ න්‍යාසයන් දෙක ගුණ කරද්දී අපි මේ විදිහට හදාගත්තා නම් ලේසි. මම ඔයාලට කියලා දීලා තියෙනවා ක්‍රමයක්. දැන් අපිට මෙතන
පද 4ක් තියෙන න්‍යාසයක් තියෙනවනේ. එහෙනම් අපි උත්තරයේ විදිහටත් පද 4ක් තියෙන න්‍යාසයක් සලකනවා. පද 4ක් තියෙන න්‍යාසයක් අපි සලකනවා උත්තරේටත්. එතකොට ඔන්න ඔය විදිහේ එකක් අපි සලකනවා. මෙතන පද 4ක් තියෙනවා කියලා අපි සලකනවා. බලන්න මෙන්න මේක පළවෙනි පේලියේ මේකෙන් හිතමු අපි මේක පළවෙනි පේලියේ මේක පළවෙනි පේලිය මේ පළවෙනි තීරුව. එහෙනම් මේ තරුව දාලා තියෙන එක මොකද්ද? පළවෙනි පේලියේ පළවෙනි තීරුව. ඊළඟට මේක මොකද්ද? පළවෙනි පේලියේ දෙවෙනි තීරුව. මෙයා කවුද? දෙවෙනි පේලියේ පළවෙනි තීරුව. එහෙනම් මෙයා කවුද? දෙවෙනි පේලියේ දෙවෙනි තීරුව. හරි. අපි එහෙනම් ගුණ කරමු. පළවෙනි පේලියෙන් පළවෙනි තීරුව ගුණ කරනවා. එහෙනම් මතක තියාගන්න පළවෙනි පේලියෙන් පළවෙනි තීරුව ගුණ කරලා උත්තරේ දාන්නත් ඕනේ. පළවෙනි පේලියේ පළවෙනි තීරුවට. එහෙනම් මෙතන 1න් x 1x ගුණ කිරීම 2 ඍණ 1යි. ඊළඟට පළවෙනි පේලියෙන් දෙවෙනි පේලියක් ගුණ කරන්න තියනවද බලන්න. පළවෙනි පේලියෙන් දෙවෙනි තීරුවක්. නෑ, එහෙම එකක් නෑ. එහෙනම් මෙතන මොකුත් නෑ. ඊළඟට දෙවෙනි පේලියෙන් පළවෙනි තීරුව. එහෙනම් 0.2න් 2න් ඍණ 1. ඊළඟට දෙවෙනි පේලියෙන් දෙවෙනි තීරුවක් තියනවද බලනවා. එහෙම එකකුත් නෑ. එහෙනම් හරිනේ. මෙතන හැදිලා තියෙන උත්තරේ මේ බලන්නකෝ. පළවෙනි පේලි දෙකයි එක තීරුවයිනේ තියෙන්නේ. හරි. අපිට මේ පැත්ත නැති වෙලා යනවා. එහෙනම් බලමු අපි හැදුනේ කොහොමද කියලා. 1 වරක් 2. ඕකට එකතු වෙනවා x වරක් ඍණ 1. මේතන හැදුනේ එහෙමයි. ඊළඟට බිංදු වරක් 2. ඕකට එකතු වෙනවා දෙවරක් ඍණ 1. හරි නේද ගත්ත හැටි? කොහොමද ගත්තේ මේ 1 වරක් 2 ඒකට එකතු වෙනවා x වරක් ඍණ 1. ඊළඟට බිංදු වරක් 2 ඒකට එකතු වෙනවා දෙවරක් ඍණ 1. හරි. ඔන්න ඔහොම තමයි න්‍යාසය හැදුනේ. එහෙනම් මෙතනින් 1 වරක් 2 2යි ඍණ 1 වරක් x එනවා අපිට ඍණ x කියලා. මෙතනින් එනවා බිංදු වරක් 2 බිංදුවයි දෙවරක් ඍණ 1 ඍණ 2යි. හරි. එහෙනම් මේ බලන්නකෝ මේන් අපිට දීලා තියෙන උත්තරේ. මේන් අපිට ආපු උත්තරේ. x ඇසුරෙන් අපිට ආපු උත්තරේ. මෙතන ඍණ 2 තියෙනවා මෙතනත් ඍණ 2 අපිට ආවා. එහෙනම් මේ වැඩේ හරි. එතකොට මෙන්න මේ තුනේ ඉලක්කමට සමාන වෙන්න ඕනේ. ඔය අපිට ඇවිල්ලා තියෙන 2 ඍණ x කියන කෙනා මේ බලන්න. මෙන්න මේ ඍණ 2ට අපිට ඍණ 2 ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ තුනේ ඉලක්කම සමාන වෙන්න ඕනේ අපේ මේ අපිට ආපු උත්තරේට. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන් 3 සමානයි 2 ඍණ x ගෙන් ඍණ x එක මේ පැත්තට ආපුවම ධන x වෙනවා. තුනේ ඉලක්කම එහා පැත්තට ගියාම ඍණ 3ක් වෙනවා. එහෙනම් x සමානයි ඍණ 1යි කියලා අපිට උත්තරයක් එනවා 22 වෙනි ගානට. 23 වෙනි ගානේ මෙන්න මේ වෙන රූප සටහන ඇතුලේ අපි a' ඡේදන b' අඳුරු කරලා පෙන්වන්න ඕන. මෙන්න මේ කියන a' ඡේදන b'. එතකොට ඡේදනයක් අඳුරු කරන්න තියදී අපිට තියෙන හොඳම වැඩේ කටුවැට කොලයක මේක අඳුරු කරලා අපි උත්තරේ විතරක් මේකේ අඳුරු කරලා පෙන්වන එක. මොකද නැත්තම් අපි ඉගෙන ගත්තා ඡේදනයක් පාට කරද්දි දෙපැත්තට පාට කරන්න කියලානේ. මම ඔයාලට උගන්වලා තියෙනවා ඡේදනයක් අඳුරු කරන්න තිබ්බොත් ඒක දෙපැත්තට පාට කරන්න කියලා. එතකොට දෙපැත්තට පාට කරපුවහම මේ එන එක මෙතන හොයාගන්න බැරි හින්දා අපි ඒක කටුවැඩක කරනවා. එහෙනම් බලන්න a' කියපුවාම aට අයිති නැති ඉතිරි සියල්ලම. ඔන්න එහෙනම් මම a' එක පාට කරනවා. මේ බලන්නකෝ. aට අයිති නැති ඉතිරි සියල්ලම තමයි a'. එහෙම නැත්නම් ඒ වල අනුපූරකය කියලා කියන්නේ. හරි. ඔන්න මම a' එක අඳුරු කරලා තියෙනවා. දැන් අපිට පාට කරන්න ඕනේ a' ඡේදන b'. එහෙනම් මේක හරි. ඊළඟට ඡේදනයක් තියෙන හින්දා අපි පැත්ත මාරු කරලා තමයි පාට කරන්නේ. දැන් ඡේදනයක්නේ අපිට හම්බුනේ. එහෙනම් b' එක පාට කරන්න ඕනේ පැත්ත මාරු කරලා. එතකොට අපි දැන් b' එක තෝරගන්නවා. b' පාට කරනවා. කියන්නේ bට අයිති නැති ඉතිරි සියල්ලම. මෙන්න මෙයානේ b කියලා කියන්නේ. මේ ඉන්නේ b. එහෙනම් bට අයිති නැති ඉතිරි සියල්ලම අපි පාට කරන්න ඕනේ. හැබැයි පැත්ත මාරු කරලා පාට කරනවා ඡේදනයක් හින්දා. එහෙනම් අපි පාට කරනවා මේ බලන්න. හරි. ඔය විදිහට ඡේදනයක් පාට කරපුවාම දෙපැත්තට
මෙන්න මේ කොටු වැටෙන කොටස තමයි අපේ උත්තරේ වෙන්නේ. එහෙනම් ඔන්න මම B ඩෑෂ් එකත් පාට කරා. බලන්න කොටු වැටලා තියෙන කොටස කොයි ටිකද කියලා. එහෙනම් කොටු වැටලා තියෙන්නේ මෙන්න මේ වටේ ටිකනේ. මේ වටේ ටිකට තමයි කොටු වැටලා තියෙන්නේ. එතකොට A ඩෑෂ් ඡේදන B ඩෑෂ් කියපුවම අපේ උත්තරේ වෙන්න ඕනේ මෙන්න මේ Aටයි Bටයි පිටින් ඉන්න කොටස. එතකොට මේක අපි කටු වැඩක කරලා මේකේ අර කොටු වැඩිච්ච කොටස විතරක් පාට කරලා පෙන්නනවා. එහෙම නැත්නම් මේක හොයන්න බෑනේ උත්තරේ. ඒ හින්දා අපි කොහේ හරි වෙනම එක කටු වැඩක පාට කරලා බලලා මේකට අර දෙපැත්තටම පාට වෙලා කොටු වැඩිච්ච කොටස විතරක් අපි උත්තරේට පාට කරලා පෙන්නනවා. හරි. ඊළඟට අපේ 24 වෙනි ගාන කියනවා ධාරිතාවයේ ලීටර් 2400ක් වූ ටැංකියක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරවීමට නලයකට මිනිත්තු 60ක් ගත වෙනවලු. නලයෙන් ජලය ගලා යන ශීඝ්‍රතාවය හොයන්න කියලා කියනවා. දැන් එතකොට මේ ශීඝ්‍රතාවය අපිට ඒකකයක් දීලා නැහැ හොයන්න කියලා. හැබැයි ජලයේ මේ ධාරිතාව ලීටර වලින් දීලා තියෙනවා. කාලය මිනිත්තු වලින් දීලා තියෙනවා. එහෙනම් අපි ශීඝ්‍රතාවයත් මිනිත්තුවට ලීටර වලින් හොයමු. එහෙනම් අපිට ශීඝ්‍රතාවය හොයන්න පුළුවන්. ශීඝ්‍රතාවයත් අර වේගය සමානයි දුර බෙදීම කාලය වගේම තමයි අපිට ශීඝ්‍රතාවය ගන්න පුළුවන් පරිමාව 2400යි ලීටර් බෙදනවා අපේ මිනිත්තු 60න්. ඒකකේ වරද්ද ගන්න එපා. ලීටර් සහ මිනිත්තු වලින් දීලා තියෙන්නේ. එහෙනම් අපිට එනවා මෙයාගේ ශීඝ්‍රතාවය 246න් බෙදපුවාම උත්තරේ 40යි මිනිත්තුවට ලීටර් කියලා. ඊළඟට 25 වෙනි ගානේ අපිට මෙන්න මේ විදිහේ රූප සටහනක් දීලා තියෙනවා. ඔන්න ඔහොම එකක්. ඊළඟට AC රේඛාවට සෙන්ටිමීටර් 8ක් දුරින් චලනය වන මීටර් 8ක් දුරින් චලනය වන ලක්ෂයන්ගේ පතේ අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට කඩඉරි වලින්. මේ බලන්න අපිට ගානේ කියනවා රූපයේ දක්වන තොරතුරු අනුව Aට හා Bට සම දුරින්ද ACට මීටර 8ක් දුරින්ද පිහිටි D ලක්ෂයක් සොයා ගන්න ආකාරය මෙම රූපයේම දල සටහනක් මගින් දක්වන්න කියලා. එහෙනම් දැන් මේ කරලා තියෙන්නේ මේකෙදි අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි A ලක්ෂයටයි B ලක්ෂයටයි සම දුරින් යන්නත් ඕනේ. මම මේ B ලක්ෂය තව චුට්ටක් උඩට ගන්නම් මේ මගේ රූපේ. A ලක්ෂයටයි B ලක්ෂයටයි සම දුරින් යන්නත් ඕනේ. අනිත් අවශ්‍යතාවය තමයි AC රේඛාවට මීටර 8ක් දුරින් යන්නත් ඕනේ. එහෙනම් එයාලා අපිට ඇඳලා දීලා තියෙනවා AC රේඛාවට මීටර 8ක් දුරින් චලනය වන ලක්ෂයන්ගේ පතේ අපිට ඇඳලා දීලා තියෙනවා. එක අවශ්‍යතාවයක් හරි. එහෙනම් අපි හොයාගන්න ඕනේ අවශ්‍යතාවය මොකද්ද? Aට හා Bට සම දුරින් යන ලක්ෂයන්ගේ පතය. එහෙනම් අපි ඉගෙන ගත්තා අචල ලක්ෂ දෙකකට සම දුරින් යන්නා වූ ලක්ෂයන්ගේ පතය කියන්නේ මේ අචල ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය කියලා නිර්මාණ පාඩමේදී ඉගෙන ගත්තා. එහෙමනම් මෙන්න AB කියලා ලක්ෂ දෙකක් තියෙනවා. ওই දෙකට සමදුරින් යන්නා වූ ලක්ෂයන්ගේ පතය කියන්නේ මේ AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය. අපි කොහොමද ඒක නිර්මාණය කරේ? A වල තියලා භාගයට වැඩි දුරක් කරන් මේ පැත්තෙන් ඡාපයයි මේ පැත්තෙන් ඡාපයයි ගැහුවා. ඒ දුර වෙනස් කරන්න නැතුව B වල තියලා මේ පැත්තෙන් ඡාපයයි මේ පැත්තෙන් ඡාපයයි ගැහුවා. ඔන්න ඔය ඡාප දෙක යා කරන රේඛාව මම මේක තව චුට්ටක් උඩට ගන්නම්. මේ ඡාප දෙක යා කරන රේඛාව මේ කියන AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය වුණා. මේක ලම්බක වුණා. ඒ වගේම AB රේඛාව සමාන කොටස් දෙකකට බෙදුණා. එහෙමනම් දැන් අපිට ඔය කියපු අවශ්‍යතා දෙකටම රේඛා දෙකක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද බලන්න. AC රේඛාවට මීටර් 8ක් දුරින් යන ලක්ෂයන්ගේ පතේ කඩඉරි වලින් යාලා ඇඳලා දීලා තිබ්බා. A හා B ලක්ෂ දෙකට සමදුරින් යන වූ ලක්ෂයන්ගේ පතේ අපි කොළ පාටින් ඇඳා. එහෙනම් ඔය දෙක ඔය අවශ්‍යතා දෙකම සපුරාලන D කියන ලක්ෂයක් හොයාගන්න ආකාරය තමයි අපිට ඇඳලා පෙන්වන්න කියන්නේ. එහෙනම් මේ අවශ්‍යතා දෙකටම හරියන D ලක්ෂය තියෙන්න ඕනේ මෙන්න මේ රේඛා දෙක ඡේදනය වෙන තැන.